නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ඒ භාග්‍යවත් වූ අරහත් වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ලය මඩලින් උපන්නා වූ උතුම් ශ්‍රාවක රත්නය වන අපගේ මේ ශ්‍රී ලංකා භූමියට අනුබුදුවරයාණන් වහන්සේ වන ලංකාදීප පසාදක අපගේ මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනේ, අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පිරිනුවන් පා වදාළ මිහිඳු පුර අටවක පුන් පොහෝ දිනය නිමිති කර ගනිමින් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට කෘතගුණ පූජා දැක්වීමක් ලෙස සිදු කෙරෙන අනුබුදු මිහිඳු මාහිමි කෘතගුණ පූජා ධර්මදේශනා මාලාවේ අද මෙම ධර්මදේශනාවෙන් අපි අහන්න සූදානම් වෙන්නේ මිහින්තලා පුදබිමේ අසිරිය ගැන. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ රැගෙන වැඩම කොට වදාළ මිහිඳු මහරහතන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පිවිතුරු වූ මිහින්තලා පුදබිම, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පිවිතුරු වූ මිහින්තලා පුදබිම, බුදුරජාණන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා, මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ හිඳින මිහින්තලා පුදබිම අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ ඒ මිහින්තලා පුදබිම අපි මේ මිහිඳු පුර අටවක පුන් පොහෝ දිනයේ අපේ සූදානමක් තිබුණා මිහින්තලා පුදබිමට රැස් වෙලා මිහිඳු මහරහතන් වහන්සේට කෘතගුණ උපහාර පූජා දක්වමින් මිහිඳු මහරහතන් වහන්සේ වන්දනා කොට මහ පින්කමක් සිද්ධ කරන්න. නමුත් මේ රටේ උද්ගත වෙච්චි තත්ත්වය නිසා අපට ඒ සොඳුරු පින්කම මිහින්තලා පුදබිමේදී සිද්ධ කරගන්න බැරුව ගියා. ඒ නිසා අද මේ ධර්මදේශනාව අහන සුපින්වත් ඔබ මිහින්තලා පුදබිමේ ඒ අසිරිය දැන මේ දේශනාවේ මිහින්තලා පුදබිමේ අසිරිය වර්ණනා කරනකොට මිහින්තලා පුදබිම හෝ මෙතරම් අසිරිමත්ද කියලා සිහි කර කර දුර සිටම මිහින්තලා පුදබිම වන්දනා කරගන්න. මේ මිහින්තලාවේ අසිරිය ගැන කතා කරනකොට පින්වතුනේ, ඒ අසිරිය මේ මහා භද්‍රකල්පයේ පුරාවටම කතා කළ යුතු එකක්. මිහින්තලාව ගැන කියනකොට අපට කියන්න පුළුවන් මෙහෙම: මේ ලංකා භූමිය, මේ පුංචි දිවයින හැම කල්හිම ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමකගේ යම් සද්ධර්ම වර්ෂාවකින්, යම් සද්ධර්ම මහා මේඝයකින් තෙමුණාද, සිසිල්ුණාද, ශාන්තියට පත් වුණාද, ඒ
සද්ධර්ම වර්ෂාව පැන නැගුණු මහා වලාව වගේ මිහින්තලාව. මිහින්තලා පුදබිමේ අසිරිය ගැන කතා කරනකොට අපි මුලින්ම කතා කරන්න ඕන මේ මහා භද්‍ර කල්පයේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 40,000ක්ව පැවති යුගයේ කකුසඳ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වී වදාලා. ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේ ලොව වැඩ හිඳිනා සමයේ පින්වතුනේ මේ ලංකා භූමියේ හැඳින්වුවේ ඕජදීපය කියලා. ඕජදීපේ මිහින්තලාව එකල හැඳින්වුවේ දෙව්කුළු පර්වතය කියලා. ඒ කාලේ මේ ලංකා භූමියට පුන්න කාල කියලා දරුණු යක්ෂයෙක් නිසාවෙන් හටගත්තා පජ්ජරක කියලා වසංගත රෝගයක්. මේ වසංගත රෝගය වේගින් පැතිරිලා ලංකා භූමියේ මිනිස්සු ඒ කාලේ ඕජදීපේ මිනිස්සු හරියට අසරණ වුණා. ඒ අසරණ වෙලා ඉන්නකොට ඒ කියන්නේ ඒ කාලේ කකුසඳ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී වැඩ හිඳිනා සමයේ කකුසඳ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉද්දීත් මේ ඕජදීපේ මිනිස් වාසය තිබුණා. මිනිස්සු අසරණ වෙලා ඉන්නවා දැකපු කකුසඳ බුදුරජාණන් වහන්සේ 40,000ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන මේ ලංකා භූමියට වැඩම කොට වදාලා. ඕජදීපයට වැඩම කොට වදාලා. ඒ ඕජදීපයට කකුසඳ බුදුරජාණන් වහන්සේ වැඩම කොට ඕජදීපේ දෙව්කුළු පර්වතයේ මත තමයි 40,000ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන වැඩ හිටියේ. ඒ කිව්වේ අද ඔය අපි මිහින්තලාව කියලා හඳුන්වන තැන. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පිවිතුරු වූ පිම්බිම. එදා වැඩි 40,000ක් මහා සංගරුවනින් පිවිතුරු වූ පිම්බිම. එදා කකුසඳ බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මස්වර විහිදුවමින් ඕජදීපේ මිනිසුන්ට ශ්‍රී සද්ධර්මයේ දේශනා කළා. දහස් ගණන් මාර්ගඵලලාභීන් බිහි වුණා. ඕජදීපේ මිනිසුන්ට ශාන්තිය උදා වුණා. ඒ ශාන්තිය උදා කරවන්න කකුසඳ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ එදා දෙව්කුළු පර්වතයේ නමින් හැඳින්වපු අද මිහින්තලාවේ. ඊට පස්සේ පින්වතුනේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 30,000ක්ව පැවති යුගයේ මේ ලෝකයට පහළ වුණා ලෝකයට සෙත සලසන කෝණාගමන බුදුරජාණන් වහන්සේ. කෝණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට කෝණාගමන බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලෙම මේ ලංකා භූමියේ මේ පුංචි දිවයිනේ මිනිස් වාසයක් තිබුණා. ඒ කාලේ මේ දිවයිනේ හැඳින්වුවේ වරදීප කියලා. වරදීපේ මිනිසුන්ට ඒ කාලේ බොහෝම දරුණු දුර්භික්ෂයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේ දරුණු දුර්භික්ෂය නිසා මිනිස්සු අසරණ වෙලා දුකටපත් වෙලා පීඩාවටපත් වෙලා ඉන්නකොට මේක දුටුවා කෝණාගමන භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එදා වරදීපේ මිනිසයන්ට සිත සැලසීම පිණිස කෝණාගමන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ 30,000ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන වරදීපයට වැඩම කොට වදාලා. වරදීපයට වැඩම කරලා යම් තැනක කෝණාගමන බුදුරජාණන් වහන්සේ 30,000ක් මහරහතුන් සමග වැඩ සිටියාද ඒ අද අපි මිහින්තලාව කියන උතුම් පුදබිම එදා හැඳින්වුවේ සමන්කුළු පව්ව කියලා. ඒ පර්වතයේ මත වැඩ ඉඳලා බුදුරජාණන් වහන්සේ එදා ධර්ම දේශනා කළා. සද්ධර්ම වර්ෂාවෙන් වරදීපේ තෙමී ගියා. ඒ සද්ධර්ම වර්ෂාවෙන් ලංකා භූමිය තෙමා වදාළ කෝණාගමන බුදුරජාණන් වහන්සේ එදා වැඩ හිටියේ අද අපි මිහින්තලාව කියලා වන්දනා කරන ඒ පූජනීය ස්ථානයේ. ඉතින් මේත් මිහින්තලා පුදබිමේ අසිරියමයි. ඊට පස්සේ උදා වුණා මේ මහා භද්‍ර කල්පයේ තුන්වෙනි බුදුරජාණන් වහන්සේ ලෙස කාශ්‍යප රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වුණා මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 20,000ක්ව පැවති යුගයේ. ඒ කාලේ මේ ලංකා භූමිය හැඳින්වුවේ පින්වතුනේ මණ්ඩදීප කියලා. මේ මණ්ඩදීපේ ඔය මිහින්තලා කඳු මුදුන එකල හැඳින්වුවා කියනවා සුභකූට කියලා.
ඔය කාලේ ලංකා භූමියේ රජ කරපු ජයන්ත කියන රජුරු තමන්ගේ මලනුවන් එක්ක මහා යුද්ධයක් ආරම්භ කළා. මේ යුද්ධය බොහෝම දරුණු යුද්ධයක්. මේ දරුණු යුද්ධයෙන් මිනිස්සු බොහෝ දෙනෙක් විනාශ වෙනවා කියලා කාශ්‍යප රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැක්කා. එදා කාශ්‍යප රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ මණ්ඩදීපේ වැඩ හිටපු මිනිසුන්ට සිත සැලසීම පිණිස 20000ක් මහා රහතුන් පිරිවරාගෙන වැඩම කළේ සුභ කූටේටයි. ඒ කිව්වේ මිහින්තලාවට. ඉතින් සුභ කූටේ වැඩ ඉඳලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනකොට එදාත් බොහෝ දෙනාට සිත ශාන්තිය සැලසුණා. එතකොට බලන්න මේ භද්‍ර කල්පේ කකුසඳ කෝණාගමන කාශ්‍යප කියන ඒ උතුම් බුදුරජාණන් වහන්සේලා ලංකා භූමියට සිත සැලසීම පිණිස මේ සොඳුරු දිවයිනට සිත සැලසීම පිණිස පාදස්පර්ශ තබා වැඩ හිටියේ මේ මිහින්තලා පුදබිමේ. ඒ අයුරිනිත් මිහින්තලා පුදබිම ඉතාමත් අසිරිමත් වනසේක. ඒ බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්න කාලවල නම් මේ භූමියේ මනුස්ස වාසය තිබුණා. ඒත් අපගේ භාග්‍යවත් අරහත් තිලෝගුරු ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ මහා භද්‍ර කල්පේ පහළ වෙනු 4 වෙනි අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලංකා භූමියට වැඩම කරනකොට පින්වතුනේ මේ ලංකා භූමියේ මනුස්ස වාසයක් කැරඹිලා තිබුණේ නැහැ. නමුත් මනුස්ස වාසයක් කැරඹී නොතිබුණාට අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලංකා භූමියට 3 වතාවක් වැඩම වදාලා. 3 වෙනි වතාවේ බුදුරජාණන් වහන්සේ වැඩම කොට වදාලේ තනිවම නොවේ. ඔබ දන්නවා 500ක් මහා රහතුන් පිරිවරාගෙනයි බුදුරජාණන් වහන්සේ තෙවැනි ලංකා ගමනේ සිදු කොට වදාලේ. ඒ 3 වෙනි ලංකා ගමනේදී බුදුරජාණන් වහන්සේ වැඩම කොට වදාලා මේ ලංකා භූමිය පුරාවටම නොයේක ස්ථානවල බුදුරජාණන් වහන්සේ ඵල සමවතින් වැඩ හිටියා. ඒ භූමිය පාරිශුද්ධත්වයට පත් කළා. ඒ භූමියන් අතරේ ප්‍රධාන භූමියක් මිහින්තලාව. මිහින්තලාවට වැඩම කොට අපගේ තිලෝගුරු ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ යම් තැනක 500ක් මහරහතුන් පිරිවරාගෙන සමාපatti සුවයෙන් වැඩ හිටියාද? ඒ අපගේ තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු භූමියේ තමයි පින්වතුනි අද මිහින්තලාවේ අම්බස්තල ස්තූපය ඉදි වෙලා තියෙන්නේ. එතකොට මේ අම්බස්තල ස්තූපයේ ඉදි වෙච්ච තැන අපගේ බුදුරජාණන් වහන්සේ වැඩ හිඳලා සමාධි සුවයෙන් මොහොතක් වැඩ හිඳ ඒ භූමිය පාරිශුද්ධත්වයට පත් කළා. එතකොට මිහින්තලාව කියලා කියන්නේ අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ සම්බුදු පහසින් පූජනීයත්වයට පත්වෙච්ච පිම්බිම. ඔය විදිහට මිහින්තලාව මේ මහා භද්‍ර කල්පේ පහළ වුණ සිව් බුදුරජාණන් වහන්සේලාගේම පහසින් පාරිශුද්ධත්වයට පත් වුණා. ඒ මිහින්තලාවේ අසිරියයි. පින්වතුනි අපගේ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ 45 වසරක් පුරාවට මහා කරුණාවෙන් ශ්‍රී සද්ධර්මයේ දේශනා කොට අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පා වදාළට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍රයන් වහන්සේලා වන උතුම් මහරහතන් වහන්සේලා සංගායනා අනුසංගායනා කරමින් මේ සම්බුද්ධ ශාසනය බුදුරජාණන් වහන්සේගේ අවවාදය ආරක්ෂා කරගෙන පැමිණියා. එසේ පැමිණිලා සම්බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 236ක් ගියපු තැන තුන්වෙනි ධර්ම සංගායනාව සිද්ධ කොට වදාලා අපගේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ ප්‍රධාන 1000ක් මහරහතන් වහන්සේලා. ඒ තුන්වෙනි ධර්ම සංගායනාව මේ ශාසනය තුල සිද්ධ වෙච්චි විශේෂ ධර්ම සංගායනාවක්. ඒට අනුග්‍රහය දරූ අපගේ ධර්මාශෝක අධිරාජයා. ඒ ධර්මාශෝක අධිරාජයාට කැමැත්තක් ඇති වුණා
මොග්ගලීපුත්තිස්ස මහරහතන් වහන්සේගේ අවවාද අනුශාසනා මඟ පෙන්වීම යටතේ මේ දඹදිව් තලයෙන් එහා මේ රටරටවල් වලටත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් සදහම් සංදේශය මේ සත්‍යයේ පණිවිඩය පතුරවා හරින්න. ඒ අනුව තමයි නොයෙක් දේශ දේශාන්තර වලට රහතන් වහන්සේලා වැඩම කොට වදාළේ. ඒ දේශ දේශාන්තර අතරේ මේ රමණීය වූ ලංකා භූමියක් තිබුණා. මේ රමණීය වූ ලංකා භූමියේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය පිහිටනා බව තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉද්දීම ප්‍රකාශ කරලා තිබුණා. ලංකා භූමියට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ වැඩම කරවීමේ කටයුත්ත පැවරුණේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේට. මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකා භූමියට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ රැගෙන මුලින්ම වැඩම කරන්නේ කොතනද කියලා තමන් වහන්සේගේ අසිරිමත් නුවණින් බලනකොට මේ ලංකා භූමියේ විශාල ඉඩකඩක් තිබෙද්දී මිහිඳු මහරහතන් වහන්සේට පෙනුනේම මිහින්තලාවයි. උන්වහන්සේ මිහින්තලාවට එහෙම නැත්නම් ඒකල මිස්සක පව්ව කිව්වා. මිස්සක පර්වතයට වැඩම කරන්න තීරණය කළා. මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන රහතන් වහන්සේලා භණ්ඩුක නම් වූ අනාගාමී උපාසකයාත් සමගින් පොසොන් පුරපසළොස්වක පුන් පොහෝ දිනේ වැඩම කොට වදාළේ මිහින්තලාවටයි. මිහිඳු මහරහතන් වහන්සේ පාදස්පර්ශ කළ මේ ලංකා භූමියට වැඩම කොට මුලින්ම මිහිඳු මහරහතන් වහන්සේ ලංකා භූමියේ පාදස්පර්ශ කරපු තැන අදටත් මිහින්තලාවේ. ඔබ දකිනවා අම්බස්තල ස්තූපේ ළඟට ගියාම ඒ අම්බස්තල ස්තූපේ සමීපයට වෙන්නම රන්වන් ග්‍රහයකින් ආවරණය කරලා ස්ථානයක් තියෙනවා. එතන තිබෙන්නේ චන්ද්‍රකාන්ති පාෂාණය. චන්ද්‍රකාන්ති පාෂාණය තබලා පූජනීයත්වයට පත් කරවලා තියෙන්නේ අපගේ රජදරුවෝ. ඒ පූජනීය බව එතෙන්ට දුන්නේ ඒ තමයි අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකා භූමියට වැඩම කරලා මුලින්ම පය තැබපු තැන. මිහිඳු මහරහතන් වහන්සේ වැඩ හිටියේ එතන. මේ ලංකා භූමියටම සිත සලසපු මිහිඳු මහරහතන් වහන්සේගේ පාදස්පර්ශයෙන් මුලින්ම පිවිතුරු වෙච්චි පිම්බිම මිහින්තලාව. බලන්න මේ මිහින්තලාවේ ආශ්චර්යය. මිහිඳු මහරහතන් වහන්සේ ඒ මිහින්තලා පුදබිමේ වැඩ ඉඳලා එදා දෙවන පෑතිස් රජුරුව ඇතුළු 40,000ක් පිරිසට ශ්‍රී සද්ධර්මයේ දේශනා කොට වදාලා. චූල හත්ති පදෝපම සූත්‍රයේ මුල් කරගෙන මිහිඳු මහරහතන් වහන්සේ දහම් බෙරේ වැවිවා. මේ ලංකා භූමියේ මුලින්ම ලංකා භූමියේ මිනිසුන්ට දහම් කතාවක් ඇහුනේ මිහින්තලාවේදී. මිහින්තලාවේදී තමයි ලංකා භූමියේ මිනිසුන්ට මුලින්ම දහම් කතාවක් ඇහුනේ. එදා ඒ 40,000ක් පිරිස දහම් කතාව අවසානයේ සරණේ පිහිටියා. කවර සරණකද? ඒතංකෝ සරණං කේමං, මේ ලෝකයේ තියෙන බිය රහිත වූ සරණ. ඒතං සරණ මුත්තමං, මේ ලෝකයේ තියෙන උතුම්ම සරණ. මේ ලෝකේ යම් සරණක පිහිටලා සියලු දුක් වලින් නිදහස් වෙන්න හැකියාව ලැබෙනවද? ඒ උතුම්ම සරණේ එදා 40,000ක් පිරිස පිහිටියා. බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ධම්මං සරණං ගච්ඡාමි කියලා ශ්‍රී සද්ධර්මයේ සරණ ගියා. සංඝං සරණං ගච්ඡාමි කියලා ආර්ය මහා සංඝරුවන සරණ ගියා. 40,000ක් දෙනා මහා හඬින් තෙරුවන් සරණ ගියා එදා. මුලින්ම මේ ලංකා භූමියේ තෙරුවන් සරණ ගියේ පින්වතුනි මිහින්තලාවේදී. ආසිරිමත් නැද්ද මේ මිහින්තලාව? පූජනීය නැද්ද මේ මිහින්තලාව? මේ මිසදිටු නොයේ කැදහිලි පස්සේ ගියපු ලංකා භූමියේ මිනිස්සු මේ ලෝකේ හැබෑම සරණමන
මේ ලෝකේ හැබෑම පිහිටවන තෙරුවන් සරණේ පිහිටියේ මිහින්තලාවේදී. එදා මිහිඳු මහරහතන් වහන්සේ ඒ රාජකීය පිරිසට සද්ධර්මයේ දේශනා කරලා ඒ අය සරණ සීලේ පිහිටවලා ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ බණ්ඩුක උපාසක අනාගාමී බණ්ඩුක උපාසකව මිහින්තලාවේදී පැවිදි කළා. පැවිදි කරන මොහොතේම බණ්ඩුකයන් වහන්සේ සියලු කෙලෙස් නැසලා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. එතකොට මේ ලංකා භූමියේදී යමෙක් සිය සකල කෙලෙසුන් නැසා අරහත්ත්වයට පත් වුණාද? මුලින්ම ලංකා භූමියේ රහතන් වහන්සේ නමක් බිහි වුණේ මිහින්තලාවේදී. ආශ්චර්යයි, අద్භුතයි. එදාම සවස් කාලේ මිහිඳු මහරහතන් වහන්සේ සුමන සාමණේර රහතන් වහන්සේට කියනවා මේ ආයුෂ්මත් සුමනේනි, දැන් ඔබ මේ ලංකා භූමියේ දෙවියන්ට කාලඝෝෂා කරන්න ධර්ම දේශනාවට කාලයයි කියලා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ විසින් යොමු කරවන ලද සුමන සාමණේර මහරහතන් වහන්සේ ওই මිහින්තලාවේ උසින්ම පෙනෙන ඒට කියනවා ආරාධනා ගල. ඒ ආරාධනා ගල මස්තකයට සුමන සාමණේර රහතන් වහන්සේ වැඩම කොට වදාලා. ඒ ආරාධනා ගල මස්තකයේ ඉඳලා තමයි ඒ මහරහතන් වහන්සේ ලක්වැසි දෙවිවරුන්ට ඇහෙන පරිදි කාලඝෝෂා කළේ ධම්මස්සවන කාලෝ අයම් බදන්තා. මේ ශ්‍රී සද්ධර්මයේ අසන්නට කාලය ලැබුණා කියලා උන්වහන්සේ කාලඝෝෂා කළා. ඒ කාලඝෝෂාව අසා ලක්වැසි දෙවියෝ ඊළඟට ඒ ලක්වැසි දෙවියන්ගෙන් කාලඝෝෂාව ඇහුණා ඉහළ දෙව්තලවලට. දසදහස් ගණන් කෝටි ගණන් දෙවිවරු එදා මිහින්තලාවට එකතු වුණා. ලංකා භූමියේ දහම් කතාව ඇසීම පිණිස එදා මිහින්තලාවේ අහස් ගැබ වසාගෙන මහේ ශාක්‍ය දෙවි දේවතාවුන් පිරී ගියා. ඔය මිහින්තලාව පුරාවට තියෙන රුක්ගොමිවල දෙවුරු පිරී ගියා. මිහින්තලාව දෙස සතර දිග්භාගයේම දෙවුරු පිරී ගියා මිහිඳු මහරහතන් වහන්සේගේ දහම් කතාව ශ්‍රවණය කරන්න. මිහිඳු මහරහතන් වහන්සේ දා සමචිත්ත පරියාය දේශනාවෙන් ඒ දෙවිවරුන්ට මාර්ගඵල අවබෝධය සිද්ධ කළා. ඒ අසිරිය සිද්ධ වුණෙත් මිහින්තලාවේදී. ඔය විදිහට මිහින්තලා පුදබිමේ නානා ආශ්චර්ය දේ සිද්ධ වුණා. මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකා භූමියේ එවකට රාජ්‍ය කරපු රජතුමාව සරණ සීලේ පිහිටෙව්වේ පින්වතුනේ මිහින්තලාවේදී. එතකන් ලංකා භූමියේ රජ කරපු රජවරු නොයෙකුත් මිසතට දේවල් අදහගෙන හිටියේ. යකුන් යකින්නියෝ අදහමින් හිටපු නොයෙක් මිසදිටු දේ අදහමින් හිටපු රජවරුන්ව මේ ලංකා භූමිය පාලනය කරන රාජ්‍ය නායකයා. මුලින්ම රාජ්‍ය නායකයෙක් තෙරුවන් සරණේ පිහිටියේ. එහෙමත් නැත්තම් තෙරුවන් සරණේ පිහිටි තෙරුවන මුල් කරගෙන රාජ්‍ය පාලනය කරන නායකයා බිහි වෙන්න පටන් ගත්තේ මිහින්තලාවෙන්. එදා ඉඳලා දීර්ඝ කාලයක් අපේ රජදරුවෝ තෙරුවන් සරණේම පිහිටා රාජ්‍ය කළා. තෙරුවන් සරණේ පිහිටා රාජ්‍ය කරන රාජ පරපුර ආරම්භ වෙච්ච තැන මිහින්තලාව. මිහිඳු මහරහතන් වහන්සේ ලංකා භූමියට වැඩම කරලා ඔබ දන්නවා මහා වංශයේ සඳහන් වෙනවා මිහිඳු මහරහතන් වහන්සේ දෙවන පෑතිස් රජුරවන්ට කියනවා රජතුමනි අපි යලිත් දඹදිවට වැඩම කරන්න කල්පනා කළා. රජුරු අහනවා ස්වාමීනි ඔබ වහන්සේලා ඇයි යලිත් දඹදිව වඩින්න කල්පනා කළේ? නෑ රජතුමනි අපිට බොහෝ කාලෙකින් අපගේ ශාස්ත්‍රූන් වහන්සේව වැඳ පුදා ගන්න බැරි වුණා. බැහැ දැකලා. ඒ නිසා අපි බුදුරජාන් වහන්සේ බැහැ දැක වන්දනා කරන්න කල්පනා කළා. එතකොට දෙවන පෑතිස් රජුරු කියනවා ස්වාමීනි ඔබ වහන්සේ පැවසුවා නේද? ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පා වදාළ බව.
ඔව් මහරජතුමනි, අපගේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පා වදාළ බව සත්‍යයි. නමුත් ඒ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා දඹදිව් තලයේ වැඩ ඉන්නවා. ඒ ධාතුන් වහන්සේලා අභියස අපි වන්දනාමාන කිරීම හරියට අපගේ බුදුරජාණන් වහන්සේ බැහැදක වන්දනා කිරීම හා සමානයි කිව්වා. එතකොට රජුරුව තීරණය කළා, එහෙනම් ඒ ශාස්ත්‍රූන් වහන්සේ හා සදිස ධාතුන් වහන්සේලා මේ ලංකා භූමියට වැඩම කරවන්න ඕනා කියලා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේට රජුරුව කියනවා, ස්වාමීනි, මම සෑ කර්මාන්තය ආරම්භ කරනවා, ඔබ වහන්සේ ධාතුන් වහන්සේලා වැඩම කරවලා දෙන්න. සුමන සාමණේර මහරහතන් වහන්සේව යවලා පාත්‍රයක් පුරවාගෙන මේ ලංකා භූමියට මිහිඳු මහරහතන් වහන්සේ ධාතුන් වහන්සේලා වැඩම කෙරෙව්වා. අපගේ තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා වැඩම කෙරෙව්වා. සෑ කර්මාන්ත කෙරෙන තාක් ඒ ධාතුන් වහන්සේලා වැඩ හිටියේ මිහින්තලාවේ. එතකොට එකල මිනිස්සු දන්නවා මිහින්තලාවේ දැන් මේ ලංකා භූමියේ ඉදිවෙන සෑරජාණන් වහන්සේලාගේ තැන්පත් වෙන ධාතුන් වහන්සේලා මිහින්තලාවේ වැඩ ඉන්නවා කියලා මිනිස්සු දන්නවා. එකල මිනිස්සු මිහින්තලාවට වදිනවා කියනවා සෑගිරි පව්ව. ඒ මුළු කන්දම සෑයක් කියලා මිනිස්සු වන්දනා කළා. ඉතින් පින්වතුනි, අදටත් ඒ මුළු මිහින්තලාවම සෑයක්. මිහින්තලා කන්ද මස්තකේ මහා සෑරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. අපිට ඈතට මිහින්තලාවේ පෙනෙන්නේ කිරි පාටට සුවිශාල මහා සෑරජාණන් වහන්සේ. ඒ මහා සෑරජාණන් වහන්සේගේ වැඩ හිඳිනවා අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදු සිරුරේ වැඩ සිටි අසිරිමත්, ඊතා අසිරිමත් ඌර්ණ රෝම ධාතුන් වහන්සේ. ඒ ඌර්ණ රෝම ධාතුන් වහන්සේම මිහින්තලා පර්වතයේ වැඩ ඉඳිනවා කියන්නේ ඒක ඊටාම ආශ්චර්යවත් කාරණාවක්. මොකද ඌර්ණ රෝම ධාතුන් වහන්සේ ගැන ලක්කන සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අතරේ පින්වතුනි විශේෂ මහා පුරුෂ ලක්ෂණයක්. මොකද මේ මහා පුරුෂ ලක්ෂණයෙන් තමයි තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සහ පසේ බුදුරජාණන් වහන්සේ වෙනස් වෙනවා කියන කාරණාව බාහිරින් අඳුන ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔබ දන්නවනේ කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණතුමා ඇතුළු ඒ පිරිස පැමිණිලා නම තබනා දිනේදී අපගේ මහබෝසතාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ පිරික්සා බැලුවා. එතකොට ඒ හැම දිනෙකම කොණ්ඩඤ්ඤයන් ඇර හැම දිනින්ම ඇඟිලි දෙකක් ඉස්සුවා. මේ පේන ලක්ෂණ වලට අනුව නම් ගිහි ජීවිතේ වාසය කළොත් එහෙම සක්විත රජ වෙනවාය, ගිහි ජීවිතය අත්හැරියොත් සම්මා සම්බුදු වෙනවාය කියලා මත දෙකක හිටියා. හැබැයි කොණ්ඩඤ්ඤයන්, ඒ කොණ්ඩඤ්ඤ තාපසතුමා හොඳට බැලුවා දේදුණු යුගල දෙකක් බඳු මේ ඇහිබෙම දෙක අතරේ බෝසතාණන් වහන්සේගේ පිහිටලා තිබුණා සුදෝවන් ඌර්ණ රෝම ධාතුන් වහන්සේ. මේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ සුදෝවන්ව වම් පැත්තට කරකැවිලා තියෙනවා කියන්නේ ඒකාන්තයෙන් මේ උත්තමයා ශ්‍රී සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරනවාමයි කියලා අඳුනගත්තා. මොකද පින්වතුනි, ඌර්ණ රෝම ධාතුව කියන ඒ ධාතුන් වහන්සේ රත්තරන් පාටට පිහිටලා තිබුණොත් එහෙම නැත්නම් දකුණු පැත්තට කරකැවිලා තිබුණොත් එහෙම ඒ ලක්ෂණයෙන් පෙන්වුම් කරන්නේ ඔහු සක්විති රජ වෙනවා කියලා. හැබැයි ඌර්ණ රෝම ධාතුන් වහන්සේ සුදෝවන් පැහැයෙන් වම් පසට කරකැවිලා තියෙනවා නම් ඒකාන්තයෙන් ඒ උත්තමයා සම්මා සම්බුදු බවට පත් වෙනවා. මේක තමයි සම්මා සම්බුදු රජාණන් වහන්සේව පැහැදිලිව අඳුන ගන්න පුළුවන් බාහිර ලක්ෂණේ. එතකොට ඒ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ ලැබෙන්න අපගේ මහබෝසතාණන් වහන්සේ සසරේ සිද්ධ කරන ලද පින මොකද්ද? ලක්කන සූත්‍රයේ සඳහන් වෙනවා, මහණෙනි, තථාගතයන් වහන්සේ බෝසත් අවතියේ සත්‍යවාදී වුණා. සත්‍යයෙන් සත්‍ය ගලපාම කතා කරන කෙනෙක් වුණා.
අසත්‍යයෙන් වැළකුණා. ඒ සත්‍යවාදී බව නිසාම සත්‍යයෙන් සත්‍ය ගලපා කතා කරන මේ අසත්‍ය නොපවසන ලක්ෂණේ තිබුණු නිසා සම්බුද්ධත්වයට පත්වන ජීවිතේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අතරේ ලැබුණා ඌර්ණ රෝම ධාතුන් වහන්සේ. සත්‍ය නිසයි ඌර්ණ රෝම ධාතුන් වහන්සේ ලැබුණේ. එතකොට ඒ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ සත්‍ය නාම වූ බුදුරජාණන් වහන්සේගේ පුළුල් නලල් තලයේ දෙබෙම අතරේ වැඩ ඉඳලා බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා ආදාහන කෘත්‍ය සිද්ධ වෙනකොට ඒ ඌර්ණ රෝම ධාතුන් වහන්සේව මහා කච්චාන මහරහතන් වහන්සේ අරගත්තා. ඊටාම සදහැසිතින් ඌර්ණ රෝම ධාතුන් වහන්සේ ඒ රහතන් වහන්සේලා රහතන් වහන්සේලාගේ අරහත් එරදිහෙන් අෂ්ටවංක මාණික්කයක් තුල ඌර්ණ රෝම ධාතුන් වහන්සේ ඊටා මැනවින් තැන්පත් කෙරුවා. කාලයක් සංඝ පරපුර අතරේ තමයි මේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ වැඩ හිටියේ. පස්සේ සුජාත කුමාරයා මුල් වෙලා ඒ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ ලැබුණා රජ පරපුරට. ඒ රජ පරපුරෙන් පැවතගෙන ඇවිල්ලා තමයි අපගේ ධර්මාශෝක අධිරාජයාට ඌර්ණ රෝම ධාතුන් වහන්සේ ලැබෙනවා. ඒ ධාතුන් වහන්සේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේගේ මඟ පෙන්වීම නිසා ලංකා භූමියට ලැබුණා. ලංකා භූමියේ මිහිඳු මහරහතන් වහන්සේ යම් තැනක ඉඳලා බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධයෙන් දේශනා කරපු උතුම් ශ්‍රී සද්ධර්මය එහෙම නැත්නම් පරම සත්‍ය මේ ලංකා භූමියේ මිනිසුන්ට යම් තැනක වැඩහිඳ දේශනා කළාද ආන්ගේ මිහින්තලා භූමියේම ඒ සත්‍ය නිසා බිහිවෙච්චි ඌර්ණ රෝම ධාතුන් වහන්සේ තැන්පත් වුණ අදටත් වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේට ඌර්ණ රෝම ධාතුන් වහන්සේ ලැබීම නිසා ඒ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සිරුරේ පිහිටීම නිසා ලැබෙන දෙයක් තියෙනවා. ඒ කුමක්ද? සම්බුද්ධත්වයට පත් වෙන ශාස්ත්‍රූන් වහන්සේට යම් පිරිසක් ඉන්නවද භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා වශයෙන් ඒ පිරිස මේ ලෝකෙ කිසි කෙනෙකුට බිඳවන්න බෑ. බිඳවිය නොහැකි පිරිස් ලැබෙනවා මේ ඌර්ණ රෝම ධාතුව නිසා. එතකොට බිඳවිය නොහැකි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස ලැබීමට හේතු වෙන ඒ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ ඔන්න ලංකා භූමියේ වැඩ ඉන්නවා. ලංකා භූමියේ කොහිද වැඩ ඉන්නේ? මිහින්තලා පුදබිමේ. මිහින්තලා මහා සෑය තුලයි වැඩ ඉන්නේ. මිහින්තලා සෑයෙන් තමයි මේ ලංකාව තුල බෞද්ධ පරපුර තෙරුවන් සරණ ගියපු පරපුර බිහි වුණේ. ඊළඟට මිහින්තලා සෑයෙන් තමයි ලංකාව තුල ශ්‍රී ලංකා භූමියේම සිවුරු දරාගත්ත භික්ෂු භික්ෂුණීන් බිහි වුණේ. උපාසක උපාසිකාවෝ බිහි වුණේ. ඒ සිව්වනම් පිරිස කොයිතරම්නම් කාලයක් මේ ලංකා භූමියේ ඒ බුදුරජාණන් වහන්සේගේ සත්‍ය ආරක්ෂා කළාද? අදටත් මේ නොයේක උපද්‍රව මැද වුණත් බුදුරජාණන් වහන්සේගේ මේ නිර්මල ශ්‍රී සද්ධර්මය ඒ පරම සත්‍ය යම් පමණකට හෝ ආරක්ෂා වෙලා තියෙන්නේ මේ ලංකා භූමියේ නේද? ඒ අනුහස මිහින්තලාවේ වැඩහින්න ඌර්ණ රෝම ධාතුන් වහන්සේගේ අනුහසයි. අපගේ ශාස්ත්‍රූන් වහන්සේගේ අනුහසයි. ඒ මිහින්තලා පුදබිමේ අසිරිය. ඒ මහා සෑ රජාණන් වහන්සේට කියනවා ඉහළ අඹතල මහසෑය කියලාත්. ඊළඟට මේ මහා සෑ රජාණන් වහන්සේට තවත් නමක් කියනවා ගිරිබණ්ඩ මහසෑය කියලා. ඒ ගිරිබණ්ඩ සෑය කියලා කිව්වේ පින්වතුනේ අපේ රජදරුවෝ මේ සෑ රජාණන් වහන්සේගේ අභියස ගිරිබණ්ඩ නමින් මහ පූජාවක් සිද්ධ කරලා තියෙනවා. ඒ ගිරිබණ්ඩ පූජාව කියලා කියන්නේ කොමක්ද? මේ සෑ රජාණන් වහන්සේ වටේට මහා සංඝරත්නයට අවශ්‍ය කරන සියලු වර්ගයේ පරිස්කාර රජවරු තැන්පත් කරනවා. තැන්පත් කරලා මහා සංඝරත්නය වැඩම කරවලා කියනවා ස්වාමීනි කැමති විදිහකට මේ පරිස්කාර ලබා ගන්නාසේක්වා කියලා පූජා කරනවා. මේකට කියනවා ගිරිබණ්ඩ පූජාව කියලා. එතකොට මේ ගිරිබණ්ඩ පූජාවෙන්
මහා සංඝයා විශේෂෙහි මහා දන් සිද්ධ වුණා මිහින්තලාවේදී. මිහින්තලා පර්වතයට මහා සංගරුවන වැඩම කරලා සංගරුවන දානෙන් සන්තර්පණය වෙලා වැඩම කළා. රජදරුවෝ මේ මහ පිංකම් කරද්දී සංගරුවනින් මිහින්තලාව පිරී ගියා. ඒ තමයි මිහින්තලාවේ අසිරිය. එක වතාවක් තිස්ස කියලා අමාත්‍යයෙකුට පිංගුතුනේ මෙහෙම හිතවිල්ලක් උපන්නා. ඒ කාලේ මේ මිහින්තලාවේ 12000ක් මහ සංගරුවන වැඩ ඉඳලා තියෙනවා. දැන් මේ වෙනකොට මේ මානිත්‍ය විසින් බොහෝ දේ වෙනස් කරලා. නමුත් මිහින්තලාවේ එකල 12000ක් මහා සංගරුවන වැඩ ඉඳලා තියෙනවා. කොටින්ම ඊටත් බොහෝ කාලයකට පස්සේ තමයි හියුන්සියන් ලංකාවට පැමිණියේ. ඒ හියුන්සියන් කියන භික්ෂුව මෙහි පැමිණෙනකොට ඒ කාලෙත් මිහින්තලාවේ 2000කට අධික සංගරුවනක් වැඩ ඉඳලා තියෙනවා. අර 12000ක් මහ සංගරුවන වැඩ ඉන්න කාලේ මේ තිස්ස අමාත්‍යයට හිතක් උපන්න 12000ක් මහා සංඝරත්නයටම මම මේ තුන් සිවුරු පූජා කරන්න ඕන. එතකොට මිහින්තලාවේදී මේ තිස්ස අමාත්‍ය ඒ මහා සංගරුවනට 12000ක් මහා සංගරුවනට තුන් සිවුරුම් පූජා කළා. ඒ තුන් සිවුරු පූජාව සිද්ධ කරාට පස්සේ සංගරුවන වන්දනා කරලා ඔහු ඉල්ලීමක් කළා. අනේ ස්වාමීනි ඔබ වහන්සේලා මට මේ මං වෙනුවෙන් අනුකම්පා කරලා එක දෙයක් කරන්න. ඔය මං පූජා කරපු සිවුරු පොරවගෙන ඔබ වහන්සේලා අම්බස්තල ඉහළ අම්බස්තල ස්තූපේ දක්වා පෙළට වැඩම කරන්න කිව්වා. එතකොට ඒ තිස්ස අමාත්‍යවරයාම පූජා කරපු සිවුරු මහා සංඝරත්නය පොරව ගත්තා. එක සිවුරක් පොරවගෙන සංඝල සිවුර මේ කරේ දාගෙන බොහෝම සංසුන් ඉරියව්වෙන් මේ ස්වාමීන් වහන්සේලා පොණිමට වඩිනවා. ඒ තිස්ස අමාත්‍යා ඔය මිහින්තලා පර්වතයේ කුළු කීපයක්ම තියෙනවනේ. ඔය කොයි හෝ කුලක ඉඳලා බලාගෙන හිටියා. සැදැහැ සිතින් බලාගෙන හිටියා. ඒ බලාගෙන ඉඳී හිතේ හටගත්ත බලවත් ප්‍රීතියක් වැඩුණා සංඝානුස්සතිය. ඒ සංඝානුස්සතිය කොයිතරම් වැඩුණාද කියන්නේ ඒ සංගරුවන දෙසම බලාගෙන සංගරුවන දකින්න ප්‍රීතියෙන්ම මඟ වැඩිලා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන දුරු කරලා සෝතාපන්න ශ්‍රාවකෙක් බවට පත් වුණා. ඒ අසිරිය සිද්ධ වුණේ මිහින්තලාවේ. මිහින්තලාවේ අසිරිය පිංගුතුනේ මේ විදිහට නොඑක ආකාරයෙන් වර්ණනා කළ හැකි. අපේ රජදරුවන්ගේ ශ්‍රද්ධාවේ බලය කැටි වුණේ මිහින්තලාවේ. මිහින්තලාවේ මේ මහා ඉහළ අඹතල සෑය මහා සුවිශාල සෑරජාන් වහන්සේ ඉදි කරනකොට මේ කඳු ගැටේ මස්තකේ ඒ සෑරජාන් වහන්සේගේ බරට කන්ද නාය යන්න පටන් ගත්තා. මේ නාය වෙනකොට ඔන්න ඒ කාලේ මේ සෑරජාන් වහන්සේගේ සෑකර්මාන්තේ කෙරෙව්වේ මහා දලියමාන රජුරුව. රජතුමාට ඒ සේවක පිරිස පණිවිඩ යවනවා අනේ රජතුමනි මේ සෑකර්මාන්තේ කරගන්න විදිහක් නැහැ කන්ද මේ පැත්තකින් කඩාගෙන යන්න ලැහැත්ති. එතකොට රජුරුවෝ මේ ආරංචි ලැබුණ සැනින් දුවගෙන ආවා. රජුරුවෝ පැමිණිලා මේ සෑරජානන් වහන්සේ ඉදි වෙන කන්දේ පාමුල රජුරුවෝ වැතිරුණා. දැන් මේ පස්කන්ද කඩාගෙන එනවා. රජුරුවෝ එතන වැතිරුණා. වැතිරලා රජුරුවෝ බුදුරජාණන් වහන්සේට ජීවිතේ පූජා කළා. මම භාග්‍යතුන් වහන්සේ උදෙසායි මේ සෑය කරවන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා උදෙසායි මේ සෑය කරවන්නේ. මේ මගේ ශ්‍රද්ධාවේ ආනුභාවයෙන් මේ සෑරජාන් වහන්සේ කටයුතු සුවසේ කරගන්න ලැබේවා කියලා එහෙම්ම කන්ද නැවතුණා. සෑ කර්මාන්තයේ අවසන් වෙනකන් ඒ රජුරුවන්ගේ අදිෂ්ඨානයෙන් ශ්‍රද්ධාවේ බලයෙන් කන්ද නායයන්වලදී තියාගත්තේ. ඉතින් අදටත් එහෙම තියෙනවා. අදටත් මේ මහා සෑරජානන් වහන්සේගේ බර දරාගෙන ඒ කන්ද නොසැලී තියෙනවා. ශ්‍රද්ධාවේ බලය මේ මිහින්තලාවේ අසිරිය. පිංගුතුනේ මේ මිහින්තලාවේ ඔබ දකිනවා මිහින්තලාව වන්දනා කරන්න යනකොට 8 සැටලෙන් තියෙනවා. ලෙන් 68ක්. මේ 8 සැටලෙන් පැත්තට නම් අද මේ වැඩි සැලකිල්ලක් කාගේවත් නැහැ. නමුත් මේ ලෙන් වල තමයි මේ ලංකා භූමියේ
රහතන් වහන්සේලා සමවත් සුවයෙන් වැඩ හිටියේ. ලංකා භූමියේ මිනිස්සු තමන් උදෙසා ගෙවල් දොරවල් හදාගන්න, කෙලෙස් වැඩිම උදෙසා ගෙවල් දොරවල් හදාගන්න මිනිස්සු නිකෙලෙස් වීම උදෙසාත් නිකෙලෙස් උත්තමයන් උදෙසාත් මහා සංගරුවන විශේෂෙහි ලෙන් කරවන්න, කුටි කරවන්න, සෙනසුන් කරවන්න ආරම්භ කළේ මිහින්තලාවේදී. රජවරු මුල් වෙලා මහා සංගරුවන විශේෂෙහි සේනාසන පූජාව සිද්ධ කළේ මුලින්ම මිහින්තලාවේදී. ඒත් මිහින්තලා පුදබිමේ අසිරියයි. ඒ ලෙන්වල වැඩ හිටියා මහා ගුණ දැරූ රහතන් වහන්සේලා. අපේ බණ පොතේ තියෙනවා අබය කියලා මහතෙරුන් වහන්සේ නමක්. එක කාලෙක මේ ওই මිහින්තලාවේ ලෙනක වැඩ ඉඳලා තියෙනවා. ඒ ලෙනේ උන්වහන්සේ වැඩ ඉන්නකොට ඒ ලෙන අභියසින් සත්තු යනවා කියනවා හරි නිදහසේ. එතනදී මීයෙකුට සර්පයෙක් දකින්න ලැබුණා කියලා කවදාවත් ඒ සර්පයා මීයව දැහැගන්නේ නැහැ කියනවා. මේ විදිහට එකිනෙකා ගොදුරු කරගන්න සත්තු එතනදී සැනසෙල්ලේ යනවා කියනවා. ඒ මොකක්ද ඒකට හේතුව? ඒ අබේ තෙරුන් වහන්සේ හරි මෛත්‍රියෙන් යුක්තයි. උන්වහන්සේ මෛත්‍රී භාවනාවෙම වාසය කළා. උන්වහන්සේගේ ඒ මෛත්‍රී අනුහස ওই මිහින්තලාවේ දසත පැතිරලා තිබුණා. ඒ නිසා උන්වහන්සේගේ මෛත්‍රී අනුහසින් සත්තුන්ට එකිනෙකා කෙරෙහි වෛරය හටගන්නේ, ක්‍රෝධය හටගන්නේ, සත්තු සැනසෙල්ලේ වාසය කළා. මේ අසිරිය සිද්ධ වුණේ මිහින්තලාවේ. පින්වතුනි, අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකා භූමියේ මහා සංඝපුරපුර ආරම්භ කරලා මේ ලංකා භූමියේ සංඝපරපුරේ මූලිකයා තමයි අපගේ අරිට්ඨ මහරහතන් වහන්සේ. අරිට්ඨ මහරහතන් වහන්සේ අරිට්ඨ කුමාරයා පැවිදි වෙන්නත් පෙරම මගපල ලැබලා හිටියේ. ඒ මගපලලාභී අරිට්ඨ කුමාරයාට යම් දවසක සිවුරු පෙරෙව්වාද ඒ සිවුරු පොරවන මොහොතේම සකල කෙලෙසුන් නසා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. එසේ අරහත්ත්වයේ සාක්ෂාත් කළේ අරිට්ඨයන් වහන්සේ මිහින්තලාවේදී. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකා භූමියේ මහා සංඝපරපුර ආරම්භ කරනකොට ඒ ලංකා භූමියේ සිංහල මහා සංඝපරපුරේ ප්‍රමුඛයා වන අපගේ අරිට්ඨ මහරහතන් වහන්සේ සියලු කෙලෙසුන් නසා අරහත්ත්වයේ සාක්ෂාත් කළෙත් මිහින්තලාවේදී. මේ මිහින්තලා පුදබිමේ අසිරිය. ඔය මිහින්තලාව අස්සක් මුල්ලක් නෑර රහතන් වහන්සේලාගෙන් පිරී තිබෙන්නේ නැති. නිකෙලෙස් මහරහතුන් වහන්සේලාගේ ඒ නිකෙලෙස් ස්පර්ශයෙන් පිවිතුරුනේ මිහින්තලාව. මිහින්තලාවේ මිහිඳු මහරහතන් වහන්සේ දහම් කතා කරනකොට ඊළඟට පසුකාලින බිහිවෙච්චි මහා සංගරුවන දහම් කතා කරනකොට ධර්මය අහන්ට කැමති සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරී ගියා මිහින්තලාව. ඉතින් මේ විදිහට මිහින්තලාව කියලා කියන්නේ හැම පැත්තෙම සුපූජනීයයි. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකා භූමියට වැඩම කොට මේ ලංකා භූමියේ තමන් වහන්සේගේ වයස අවුරුදු 80ක් වෙනකම් උන්වහන්සේ මෙහි වැඩ හිටියා. ඒ වැඩ ඉඳිද්දී මිහිඳු මහරහතන් වහන්සේ වැඩ හිටපු ස්ථානය මිහිඳු ගුහාව කියනවා, මිහිඳු ලෙන කියනවා. අපිට එයත් දැක බලා සාදු සිතින් වන්දනා කරගන්න ලැබෙන්නේ මිහින්තලාවේදී. ඒ මිහින්තලාවේ මිහිඳු ගුහාව සමීපයට ගියාම අපට මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණකඳ සිහි කරන්න පුළුවන්. අනේ මිහිඳු මහරහතන් වහන්සේ කියලා කියන්නේ මේ මුළු මහත් දඹදිවටම අධිරාජයා බවට පත්වෙච්චි ධර්මාශෝක අධිරාජයාගේ පුත්‍රරත්නය. යුවරජුරෝ විදිහට මහා සැප සම්පත් මැද හැදිච්චි ඒ පුත්‍රරත්නය උන්වහන්සේ වැඩ හිටියේ කොතනද කියලා. ලංකා භූමියටම සෙත සලසමින් උන්වහන්සේ අර මිහිඳු ගුහාව තුළ වැඩ හිටියා. ඒ මිහිඳු ගුහාවේ සමීපයට ගියාම අපිට තේරෙනවා මනා සිහිනුවණක් නැතුව, මනා සංවරයක් නැතුව, මනා දමනයක් නැතුව
එතන වැඩ වාසය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ මිහිඳු ගුහාව පිහිටියේ මිහින්තලාවේ. මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කොට වදාළ පිම්බීම මිහින්තලාව. මිහිඳු මහරහතන් වහන්සේ දහම් දෙසූ පිම්බීම මිහින්තලාව. මිහිඳු මහරහතන් වහන්සේ වැඩි කලක් සමවත් සුවයෙන් වැඩ හිටපු පිම්බීම මිහින්තලාව. ඊළඟට අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ওই විදිහට ලංකා භූමියේ පර්යාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද යන උතුම් බුද්ධ ශාසනයම ඉතා යහපත් ලෙස පිහිටෙව්වා. ඒ පිහිටවීමේ කටයුතු සියල්ල සිද්ධ කළේ මිහින්තලාවේ වැඩ හිඳිමින්. ওই විදිහට කාලය ගත වුණා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකා භූමිය තුල මනාකොට ශ්‍රී සම්බුද්ධ ශාසනය පිහිටවලා ඒ කටයුතු කරමින් ඉදීම දෙවන පෑතිස් රජුරුව කාලක්‍රියා කළා. ඊට පස්සේ රාජ්‍ය අභිෂේක ලැබුවේ උත්තිය රජුරුව. උත්තිය රජුරුව රාජ්‍යයට පත් වෙලා ඒ රාජ්‍යයෙන් 8 වෙනි වර්ෂයේ උපසම්පදාවෙන් 60 වසරක් ගත වෙච්චි අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ඒ කාලේ බොහෝම වයෝවෘද්ධයි. උන්වහන්සේ වැඩ හිටියේ සෑගිරියේ ඒකෙ මිහින්තලාවේ. උත්තිය රජුරුවන්ගේ 8 වෙනි රාජ්‍ය වර්ෂයේ වප්පුර 8වක දවසේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනුවම් පාවදාලා මිහින්තලාවේදී. මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකා භූමියට පෑයු සඳ මඩල නම් ඒ සඳ මඩල පැන නැගුණේත් මිහින්තලාවේදී. ඒ සඳ මඩල මේ මුළු මහත් ලංකා භූමියම ඒකාලෝක කරමින් පහන් කරමින් බැබළුනේ මිහින්තලාවේ. බොහෝ කාලයක් එසේ ඒ සඳ මඩල බැබලි වැඩ හිඳලා ඒ සඳ මඩල බැස ගියෙත් පිරිනුවම් පාවදාලේත් මිහින්තලාවේදීමයි. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනුවම් පාවදාලට පස්සේ ලක්ෂ ගණනින් රහතන් වහන්සේලා එකතු වුණා මිහින්තලාවට. මිහින්තලාවට එකතු වෙච්ච රහතන් වහන්සේලාගෙන් ඔය මුළු මහත් මිහින්තලාවම පිරී ගියා. මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙන් බොහෝ උපහාර පූජා කෙරුණා මිහින්තලාවේදී. අවසානයේ මිහිඳු මහරහතන් වහන්සේගේ උතුම් ශ්‍රී දේහය අනුරාධපුරයට වැඩම කොට ඉසි බුහුමංගන කියන තැනදී මිහිඳු මහරහතන් වහන්සේගේ ආදාහන කටයුතු සිද්ධ කෙරුණා. ඒ ආදාහන කටයුතු වලින් පස්සේ යලි මිහිඳු මහරහතන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා රන් කරඬුවේ වඩා හිඳුවාගෙන යලි වැඩම කෙරෙව්වේ මිහින්තලාවට. ඒ මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා බොහෝ කාලයක් වඩා හිඳෙව්වෙත් මිහින්තලාවේ. ඒ වගේම ධාතුන් වහන්සේලා ස්ථිරවම වඩා හිඳවලා අපිට අදටත් ගියාම වන්දනා කරගන්න පුළුවන් මේ අම්බස්තලයේ ඉහළ අඹතල සෑය භාග්‍යතුන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ වැඩ ඉන්න සෑයට නුදුරින්ම තියෙනවා මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ හිඳින සෑය. ඒ සෑය රජාණන් වහන්සේ රජදරුවන් විසින් ඉදි කෙරෙව්වා. ඔය විදිහට පින්වතුනි මිහින්තලාව කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ වැඩ හිඳින පිම්බිම. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ උතුම් ශාරීරික ධාතුන් වහන්සේලාත් මිහිඳු මහරහතන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලාත් වැඩ හිඳින පිම්බිම. ඊළඟට බණ පොතේ තියෙනවා ඔය මිහින්තලා කඳු මුදුනේ සෑරජාණන් වහන්සේලා 300 ගානකට වඩා වැඩ ඉඳලා තියෙනවා. එතකොට මේ සෑරජාණන් වහන්සේලා ඉදි කෙරුණේ ඉතින් එකල මේ එකල අනිවාර්යෙන් සෑයක් ඉදි කළා නම් නිකලෙස් උත්තමයන් වහන්සේ නමක් වෙනුවෙන් මේ සෑය ඉදුනේ. එතකොට නිකලෙස් උත්තමයන් වහන්සේලාගේ සෑරජාණන් වහන්සේලාගෙන් පිරී ගිය පිම්බිම මිහින්තලාව. මේ බින් අඟලක් පාසා
වෙරවීරිය වැඩූ වීරියවන්ත උත්තමයෝ යම් භූමියක වැඩ හිටියා නම් ඒ මිහින්තලාව. ওই මිහින්තලාවෙත් නැතුව ඇති පිංගතුනේ මේ ස්ථානයේ ඉඳලා භික්ෂුවක් සියලු කෙලෙස් නැසුවේ නෑ කියලා කියන්න පුළුවන් තැන ওই මුළු මිහින්තලාවේ නැතු ඇති. ඒ වගේ මහා රහතුන්ගෙන් පිරී ගිය මේ පූජනීය පිම්බිම මිහින්තලාව. අදටත් මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණ සිහි කරන අනේ අපට මේ ශ්‍රී සද්ධර්ම දායාදේ ලබා දුන්න අපට සැනසෙල්ල ලබා දුන උත්තමයන් වහන්සේ මේ මිහිඳු මහරහතන් වහන්සේ නේද කියලා සිහි කරලා යම් දිසාවකට වන්දනා කරනවා නම් අපට වන්දනා කරන්න තියෙන්නේ මිහින්තලාව දිසාවටයි. ඒ මිහින්තලාවේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ පරිනිර්වාණයෙන් පස්සේ 13 වහන්සේලා වැඩ හිටිය බොහෝ කාලයක්. ඒ 13 වහන්සේලා ඊට පස්සේ මේ ලංකා භූමියේ සතර දිග්භාගයේම තියෙන භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න ආරාම වලට 13 වහන්සේලා ස්වල්පේ වැඩම කරලා ඒ ස්ථානවල රජගල ඇතුළු ඒ ස්ථානවල ධාතු ස්තූප ඉදි කරලා තියෙනවා. ඒ බව අපේ බණ පොත්වල සඳහන් වෙනවා. එතකොට මේ ධාතු ස්තූප ඉදි කරවන්න කෘතගුණ පූජා දක්වන මහසඟ රුවනට ධාතු ස්තූප ඉදි කරවන්න 13 වහන්සේලා වැඩම කිරීමේ කටයුත්ත සිද්ධ වුණේ මිහින්තලාවේ ඉඳලා. ඊළඟට අතීත රජදරුවෝ ආරම්භ කළා මිහිඳු මහරහතන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ මිහිඳු පුර අටවකට මිහිඳු පුර අටවක මහා පුණ්‍යෝත්සවය කියලා කෘතගුණ පූජා පින්කමක්. මේ කෘතගුණ පූජා පින්කමේදී පින්වතුනි මිහිඳු මහරහතන් වහන්සේගේ ගණරන් පිළිම වහන්සේ නමක් මේ මුළු ලංකා භූමිය පුරාවටම වැඩම කරවනවා මිහිඳු මහරහතන් වහන්සේ වඩිනවා කියන අදහසින්. ඒකට මුළු ලංකා භූමියම සැරසුණා. මුළු ලංකා භූමියම ඒට සැරසිලා මිහිඳු මහරහතන් වහන්සේ ගමින් ගමට වැඩම කරවනවා කියලා මහරහතන් වහන්සේ වඩිද්දි පිළිගන්නවා වගේ මහා හරසර පූජා මිහිඳු මහරහතන් වහන්සේට දැක්වුවා. ඒ දක්වලා ආයෙත් වතාවක් ඒ පිළිම වහන්සේ මිහින්තලාවට වැඩම කරවලා වඩා හිඳෙව්වා. ඔය විදිහට මේ මිහිඳු පුර අටවක පූජාව එක දිගට අඛණ්ඩව අවුරුදු 300ක් පැවතිලා තියෙනවා. එතකොට 300 වතාවක් මිහිඳු පුර අටවක පූජා කෙරලා තියෙනවා. ওই විදිහට මහා හරසර ලැබුවා මිහින්තලා පුදුබිම. ඒ මිහින්තලාවේ අදටත් අපගේ මිහිඳු මහරහතන් වහන්සේගේ උතුම් 13 වහන්සේලා වැඩ ඉන්නවා. මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණ සිහි කරන කෙලෙහි ගුණ දන්න අය විදිහට පින්වතුනේ අපට අදටත් වඳින්න තියෙන්නේ මිහින්තලාව. අදටත් මිහිඳු මහරහතන් වහන්සේ බැහැ දකින්න යනවා කියලා අපට යන්න තියෙන්නේ මිහින්තලාවට. අපේ මේ ලංකා භූමියට තිසරණේ දීපු උත්තමය බලන්න යන්න ඕන කියලා යන්න තියෙන්නේ මිහින්තලාවට. අනේ අපිට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කියා දීපු උත්තමය බලන්න යන්න ඕන කියලා අපිට යන්න තියෙන්නේ මිහින්තලාවට. හැබැයිම සරණේ පිහිටවපු අපගේ උත්තමයන් වහන්සේ බලන්න යන්න ඕන කියලා අපිට යන්න තියෙන්නේ මිහින්තලාවට. අපට සුගතියේ දොරටු ඇරවපු උත්තමයන් වහන්සේ බලන්න යන්න ඕන කියලා අපිට යන්න තියෙන්නේ මිහින්තලාවට. අපට නිවනට මඟ කියපු උත්තමයන් වහන්සේ බලන්න යන්න ඕන කියලා අපිට යන්න තියෙන්නේ මිහින්තලාවට. මේ තමයි මිහින්තලා පුදබිමේ අසිරිය. මිහින්තලාව ගැන අපට මෙහෙම කියන්න පුළුවන්. මිහිඳු මහරහතන් වහන්සේගේ ඒ උතුම් සිරි මුව මඩලින් තිලෝගුරු ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්ම අමා ගඟ ගලා හැලුණා. ඒ සද්ධර්ම අමා ගංගාව මුළු මහත් ලංකා භූමියම සිහිල් කරවමින් ගලා ගියා. ඒ මිහිඳු මහරහතන් වහන්සේගේ මුව මණ්ඩලින් අමා ගංගාව පැන නැග්ග ස්ථානය. එහෙම නැත්නම් අමා ගඟුල පැන නැගුණු උල්පත මිහින්තලාව. ඒ නිසා ඒ බඳු මිහින්තලාව අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණ සිහි කරන සියලු දෙනාට
සිහියේ නගාගෙන සාදු සිතින් වන්දනා කරන්න තියෙන මිහින්තලාව. අනාගතයේ වුණත් කෙලෙහි ගුණ සිහි කරන සියලු දෙනාට සාදරයෙන් පහන් සිතින් වන්දනා කරගන්න තියෙන මිහින්තලාව. ඔය මිහින්තලා පුදබිමට ගිහිල්ලා කෙලෙහි ගුණ සිහි කරලා තමන්ගේ ජීවිතේ සත්පුරුෂ භාවයට පමුණුවා ගත්ත කී දෙනෙක් නම් මේ වෙනකොට දෙවියන් අතරේ සුවසේ සැපසේ වාසය කරනව ඇද්ද? ඒ කෙලෙහි ගුණ දන්න දෙවිවරුත් මිහිඳු මහරහතන් වහන්සේ වැදගන්ට කියලා පැමිණෙන්නේ මිහින්තලාවට. මෙසේ අසිරිමත් පුදබිම වූ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ මුළු මහත් ලංකා භූමියටම සිත සලසා වප්පුර 8වක දිනයේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනුවම් පා වදාළ ඒ පිම්බිම මිහින්තලාවට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අද මේ උතුම් අනුබුදු මිහිඳු මාහිමි කෘතගුණ පූජා ධර්ම දේශනාව තුළින් රැස්ුණා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ පළමු කොට සියලු දෙවියෝ සාදරයෙන් අනුමෝදන් වෙත්වා. සක්දෙව් රජාණන් ප්‍රමුඛ සියලු දෙවියෝ පහන් සිතින් මේ පින් අනුමෝදන් වෙත්වා. සතරවරන් දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. සෙම්පති දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. මේ ශ්‍රී ලංකා ධරණී තලය සුරකින ශ්‍රී සම්බුද්ධ ශාසනය සුරකින සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ දිවියේ අසීසුරට පත්වෙත්වා. දෙවියන්ගේ රැකවරණ අප හැමට දෙවියෝ සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ මේ මිහිඳු පුර 8වක දිනේ ගැන අපට යලි සිහිපත් කරවලා දීලා මිහිඳු මහරහතන් වහන්සේ උදෙසා කෘතගුණ පූජා දැක්වීමේ වටිනාකම ගැන අපට පහදලා දීලා අපේ ජීවිතත් මේ උතුම් සම්බුද්ධ ශාසනයේ පිහිට ලැබීමට සුදුසු ජීවිත බවට පත් කරවන්න නිරන්තරයෙන් වෙහෙස දරන අපගේ කල්යාණ මිත්‍රෝත්තම මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම බුද්ධ ශාසනයේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයන් එකතු කරන ඉතාලියේ පැලර්මෝ නගරයේ පදිංචි පින්වත් දිලෙන කල්පිත පතිරණ මහතාගේ නමින් මීට වසර 11කට පෙර මිය පරලෝ ගිය චන්ද්‍රා පතිරණ මෑණියන්ට සහ මීට වසර 6කට පෙර මිය පරලෝ ගිය කරුණාදාස පතිරණ පියාණන්ට මේ සියලු පින් අනුමෝදන් වේවා. මේ පින් අනුමෝදන්ව අප නමින් මියගිය ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සැපයට පත් වේවා කියන අදහසින් ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කරන්න. සුජීවත්ව සිටින කර්නල් කුෂාන් පතිරණ, කර්නල් දුමිල් පතිරණ, සුමේධ පතිරණ, දිල්රුක් පතිරණ, චරිත් බණ්ඩාර යන සහෝදරයන්ටත් ඒ පවුල්වල සෑම සියලු දෙනාට සහ ලාල් අයියා ඇතුළු ඒ සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. ඉතාලියේ පැලර්මෝ නගරයේ පදිංචි පින්වත් දිලෙන කල්පිත පතිරණ මහතා ප්‍රධාන මේ පින්කමට දායක වූ සියලු දෙනාට මේ පින් අනුමෝදන්ව අනුබුදු මිහිඳු මාහිමි කෘතගුණ පූජා ධර්ම දේශනාවට දායකත්වයේ දරූ පිනේ අනුහසින් තෙරුවනේ අනුහසින් දෙවියන්ගේ අනුහසින් මේ ගෞතම ශාසනයේ සුවසේ පින් කරමින් දහමේ හැසිරෙන්න මේ සම්බුද්ධ ශාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම කොරෝනා වසංගතය නිසාවෙන් පීඩාවට පත්ව සිටින ලක්වාසී ලෝකවාසී සෑම සියලු දෙනාට මේ රැස් කරපු සියලු පින්වල
ආශිර්වාදයේ තෙරුවනේ ආශිර්වාදයේ දෙවියන්ගේ ආශිර්වාදයේ සැලසিলা මේ කොරෝනා වසංගත තත්ත්වය ඉතා ඉක්මනින්ම දුර වෙලා සියලු දෙනාට නිදුකින් සුවසේ සැනසෙල්ල ජීවිත ගත කරන්න කාලයක් ඉතා ඉක්මනින්ම උදා වෙත්වා. ඒ වගේම රැස් කරපු සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයේ තෙරුවනේ ආශිර්වාදයේ දෙවියන්ගේ ආශිර්වාදයේ මේ වසංගත රෝගය නිසා රෝගාතුරව සිටින සෑම සියලු දෙනාට සැලසිලා ඒ සියලු දෙනාට ඉතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුවය සැලසේවා. මහමෙවුනා වාසී රටලෝක වාසී මහා සංගරුවනටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින හැම දිනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ට සහ ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දිනාට පින් අනුමෝදන් වෙත්වා. සුපින්වත් ඔබ හැම දිනාටත් පින් අනුමෝදන් වෙත්වා. සියලු දිනාට මේ පින්වල අනුහසින් සියලු යහපත සැලසේවා. මේ ගෞතම සාසනයේම ධර්මාවබෝධ කරන්ට ලැබේවා. හැම දිනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.